පින්නතුනි ඊළඟට අපි සඳහන් කළ ආකාර දෙකකින් සතුටු වෙනවා කොහොමද සමාධි වශයෙන් හා විපස්සනා වශයෙන් කියලා. ඒ දේශනාවටම කරුණු එකතු කරනවා නම් අද දේශනාවේදී සමාධි වශයෙන් කොහොමද කෙරෙන්නේ ප්‍රීතිය සහිතව ධ්‍යාන දෙකට සමවදිනවා. සමාධි වශයෙන් කෙරෙන්නේ ප්‍රීතිය සහිතව ධ්‍යාන දෙකට සමවදිනවා. ඒ සමවදින ෂණයෙහි ඒ සංප්‍රයුක්ත ප්‍රීතිය හේතු කොටගෙන සිත සතුටු වීම විශේෂයෙන් සතුටු වීමකට ලක් වෙනවා. සංප්‍රයුක්ත ප්‍රීතිය හේතු කොටගෙන සතුටු වීම විශේෂ වශයෙන් සතුටු වීමක් බවට පත් වෙනවා. විපස්සනා වශයෙන් කොහොමද ප්‍රීතිය සහිතව ධ්‍යාන දෙකටම සමවදිනවා මේ වෙලාවට කියලා සඳහන් කරනවා. ප්‍රීතිය සහිතව ධ්‍යාන දෙකටම සමවදිනවා කියලා සඳහන් කරනවා. ඊළඟට මේ ධානයෙන් නැගිටලා මේ ධානයේ තියෙන ධාන අරමුණ ධානයෙන් ඉන්න පුජ්‍යලයකට තියෙන ධානයේ තියෙන ධාන අරමුණ විතරයි. එහෙනම් පින්නතුනේ මේ ධානයේ තියෙන ධාන අරමුණ විතරයි වෙන අරමුණක් නැහැ කියලා සඳහන් කරනවා. ධානයෙන් ඉන්න පුජ්‍යලයකට ධාන අරමුණෙන් තොර වෙන දෙයක් නැහැ. ධාන අරමුණෙන් තොර වෙන දෙයක් එනවනම් එයා ධානයේ නෙමෙයි ඉන්නේ. අන්න ඒ නිසා මේ ආස්වාස ප්‍රාස්වාස හේතු කොටගෙන ධානයේට සමවදිමින් ආස්වාස ප්‍රාස්වාස කියන ධර්මතා දෙක නිමිත්ත විතරක් තියාගෙන ඉන්නවා. ආස්වාස ප්‍රාස්වාස කියන ධර්මතා දෙකයි නිමිත්තයි තියෙනවා මේ ධානයේ ඉන්න කෙනාට. ආස්වාස ප්‍රාස්වාස නිසානේ මේ ධානයට ආවේ. ඒ නිසා ආස්වාස ප්‍රාස්වාස දෙක තියෙනවා. නිමිත්ත තියෙනවා. එහෙනම් ආස්වාස ප්‍රාස්වාස සහ නිමිත්ත දැනගනිමින්ම මේ ධානයේ ඉන්න වෙන කිසිම දෙයක් ධානයේ ඉන්න වෙලාවට මතක් වෙන්නේ නැහැ. මතක් කරන්නත් බෑ කියලා සඳහන් කරනවා. ධානයේ තියෙන ඒ ධාන අරමුණම විතරයි. ආන් ඒ ධානයෙන් නැගිටලා සාමාන්‍ය තත්වයටපත් වුණාට පස්සේ මේ එදිනෙදා සාමාන්‍යයෙන් ජීවත් වෙන කෙනෙකුට වඩා සමාධියක් ඒ පුජ්‍යලයට තියෙනවා. ධානයෙන් මිදිලා නැගිට්ටට පස්සෙත් එදිනෙදා සාමාන්‍යයෙන් ජීවත් වෙන අයට තියෙන සමාධියට වඩා සමාධියක් ඒ ධානයෙන් අවදි වෙච්ච පුජ්‍යලයට තියෙනවා. ඒ ටික වෙලාවක් යනකම් ආයේ වෙන බාහිරට කතාබස් වලට වැටිලා බාහිර වැඩවලට යෙදුනට පස්සේ ඒ ධානයේ මිදිලා යනවා. ඒ නිසා ධානාගත සිතකින් නැගිට්ටා විතරයි ඒ පුජ්‍යලයටයි ඒ අන් අයට වඩා ධාන සමාධි සිතක් තියෙන්නේ. ඒකට උදාහරණයක් දැක්වුවොත් කෙනෙක් නිදාගෙන ඉන්නවා. නිදාගෙන ඉන්න පුජ්‍යලයක් නිින්දෙන් අවදි වෙනවා. ආදි වෙච්ච ගමම්ම දුවන්න කිව්වොත් දුවන්න පුළුවන් වෙයිද? ආදි වෙච්ච ගමම්ම දුවන්න කිව්වොත් දුවන්න බැරි වෙනවා. මොකද තාම අර නිදි ගතිය ඇඟෙන් සම්පූර්ණයෙන් බැහැර වෙලා ගිහිල්ලා නැහැ. ඒ වගේ සමාධියෙන් අවදි වෙච්ච ගමන් අවදි වෙලා හිටියට අන් අයට නැති සමාධියක් තමා තුළ තියෙනවා. ඒ කාරණාවයි එතන සඳහන් කරන්නේ. අන්න ඒ වගේ මේ ධානයේට සමවැදිලා ඉන්න මොහොතේ කිසිම අමතර දෙයක් හිතෙන්නේ නැහැ වගේ මේ ධානයෙන් නැගිට පුද්ගලයාටත් අමතර දේවල් හිතන්න හැකියාවක් නැහැ කියලා සඳහන් කරලා තියෙනවා. එහෙම හැකියාව තිබුණත් මේ ධානය ළඟම සමවැදිලා තිබ්බ බව නිසා විශේෂ සමාධියක් ඒ පුද්ගලයා තුළ තියෙනවා. බාහිර දේවල් හිතන්න හැකියාව තිබුණත් ධානය ළඟම සමවැදිලා හිටපු නිසා තාමත් විශේෂ සමාධියකම තමයි අවදි වෙලා හිටියත් ඉන්නේ. ඒ නිසා Tamanට අවශ්‍ය තැනක් විතරයි හිතන්නේ වෙන ශක්තියක් තියෙනවා. මොකද Tamanට අවශ්‍ය තැනක් විතරයි කල්පනා කරන්නේ. අනවශ්‍ය දේවල් කල්පනා කරන්න යන්නේ නැහැ. මොකද තාම මේ ධානයේ ආසන්නයේම Taman ඉන්න නිසා. ඒ නිසා පින්නතුනි අපි මේ කාරණාවේදී සාමාන්‍ය ජීවිතයේ මේ ප්‍රගුණ කරන දේවල් මේ සාමාන්‍ය ජීවිතේ ප්‍රගුණ කරන දේවල් බොහොමයක් හිතන්න යන්නේ නැහැ. මට අත්‍යවශ්‍ය දෙයක් විතරයි එතකොට හිතෙන්නේ. ඒ නිසා සඳහන් කරනවා පින්නදී කෙනෙක් මේ කාමාවචර සමාධියක්
මේ ලෝකේ හරියටම එදිනෙදා වැඩක් කරගන්නත් හොඳ කාමාවචර සමාධියක්වත් තියෙන කෙනෙකුට විතරයි ඒක කරන්න පුළුවන්. අපි කියමු කෙනෙක් පාඩම් කරනවා. පාඩම් කරලා ඉවර වුණාම සමහර කෙනෙකුට කියවපුවා එකක්වත් මතක නැහැ. කියවගෙන ගියා විතරයි. සමහර කෙනෙක් පොත කියවලා ඉවර වෙලා ආයෙ පොත බලන්නේ නැතුව ඒක සාරාංශ කරනවා. පොතේ තිබිච්ච දේ සෑහෙන්න මතක තියාගෙන සාරාංශ කරලා කියනවා මේ පුතේ අන්තර්ගතය මෙන්න මේකයි කියලා. සමහර කෙනෙකුට එහෙම කරන්න බෑ. එහෙනම් අර කාමාවචර සමාධියක්. මොකද පොත කියවන වෙලාවේ කියවීම තුළ විතරයි හිටියේ. වෙන බාහිර දේවල් කල්පනා කරුවේ නෑ. තවත් සමහර කෙනෙකුට කියවන්න ගත්තාම අකුරු දිහා බලාගෙන කියවනවා. හැබැයි මෙතෙක් ජීවිතේ කල්පනා වෙච්ච නැති දේවල් සාමාන්‍යයෙන් ඉඳගෙන කල්පනා කරනවට වඩා වැඩියෙන් මේ කියවන වෙලාවට මතක් වෙන්න පටන් ගන්නවා. නමුත් පොතත් කියවනවා. කියවලා පොත වහලා තිබ්බට කියුවේ මොනවද කියලා මොකවත්ම මතක නැහැ. එහෙනම් එතකොට කාමාවචර සමාධියක් ඒ පිළිබඳව නැහැ. ඒ නිසා පොතක් හරියට කියවුවොත් මතක තියාගන්න කාමාවචර සමාධියක් තියෙන්න ඕනේ. යම් සමාධියක් තියෙනවා පොත කියවන කෙනාට ඒකට කියන්නේ කාමාවචර සමාධිය. එතකොට යම් වැඩක් කරනකොට වාහනයක් එලවනකොටත් මේ කාමාවචර සමාධියක් තියෙනවා. ඊට සිහි කල්පනාවෙන් ඒ වැඩේ කෙරුවේ නැත්තම් අනතුරක් වෙන්න තියෙන බලපෑම ඊටාම වැඩි. කැත්තෙන් පිහියෙන් වැඩ කරනකොටත් ඒ සමාධියක් තියෙන්න ඕනේ. මම මේ වැඩ කරන්නේ මොන ආයුධෙන්ද මොන උපකරණයෙන්ද මේක කොහොම උපකරණයක්ද කියලා පරිස්සමට පිහිපාර කැතිපාර කොටනකොට පරිස්සම් උනේ නැත්තම් ඒක අතේ පයේ වැදිලා ඊට වඩා ලොකු හානියක් වෙනවා. ඒ කියන්නේ ඒ හැමතැනම කාමාවචර සමාධියක් තියෙනවා. ඒ සමාධියෙන් තොර වුණොත් එයාට ඒකෙන් කරදරයක් වෙන්න තියෙන ඉඩකඩම වැඩි වෙනවා. එහෙනම් කරන්න එළඹුණ වැඩේ Tamanට හානියක් නොකරගෙන හරියටම කරන්න පුළුවන් වෙන්නේ යම් ඌ කාමාවචර සමාධියක් තියෙනවා නම් විතරයි. අන්න ඒ නිසා කල් සඳහන් කරනවා යම් කෙනෙක් යම් ක්‍රියාවක යෙදෙනවා නම් ඒ ක්‍රියාව හරියටම කරන්න පුළුවන් වෙන්නේ ඒ පිළිබඳව ඇති වෙන මනාව වූ සමාධියක් තුළ විතරයි. කල්පනාවක් තුළ විතරයි. නමුත් ඒක කර ඉන්නකොට අපිට බාධා කරනවා සමහර කට්ටිය ඇවිල්ලා. හැබැයි මේ බාධාව එන්න පටන් ගත්තට පස්සේ මේ වැඩේ කරන්න බෑ. යම් කෙනෙක් අපි කියමු පාඩම් කර ඉන්නවා. පොතක් කියවනවා. හරිම රසවත්. නැගිටින්නෙම නැහැ. අඬ ගැහුවත් යන්නේ නැහැ. දැන් ඔන්න බඩගින්න ඇවිල්ලා. දැන් එයා බලපෑම් කරනවා බඩගිනි කියලා. කවුරු අඬ ගහලා නොගියත් දැන් පොත වහලා තියලා යනවා ආම් බඩගින්න බාධා කළා. එහෙම නැත්නම් පොත කියවනකොට නිදි මතක් වෙනවා. නෑ අද නම් කොහොම හරි මේ පොත කියවනවා කියලා කල්පනා කරනවා. මූණේ වතුර ගගා හරි කියවන්න උත්සාහ කරනවා. දන්නේම නැතුව ඉඳගෙනම පොත දිහා බලාගෙනම ඇස් දෙක පිය වෙනවා. ආයෙ හැරෙනවා ආයෙ පිය වෙනවා. ඒ වෙලාවට කල්පනා කරනවා නෑ වහලා තියලා ගිහිල්ලා නිදා ගන්නවා කියලා. ආන් ඒ වාගේ නැත්නම් කෙනෙක් ඇවිල්ලා කතා කරනවා. අපි කියමු අපි පොතක් කියවනවා. අපි නැත්නම් බණක් අහනවා. ගෙදර කෙනෙක් ඇවිල්ලා ඉන්නවා අර එක්කෙනෙක් හම්බෙන්න ඇවිල්ලා ඉන්නවා. දැන් එතන ඉඳලා පොත කියවන්න පුළුවන්ද? මං කියනවා මං ටිකකින් එනකන් ඉන්න කියන්නේ කියලා. නමුත් හිත ඇතුලේ දැන් බලපානවා අර මිනිස්සයා මොනවා හිතයිද දන්නේ නැහැ. එයා මොනවා වගේ හදිස්සියකට ඇවිල්ලා තියෙනවද දන්නේ නැහැ. අපි හරි මාන්නක්කාරයි අහංකාරයි කියලා හිතේද දන්නේ නැහැ. අතෙන්ට යන්නෙත් නැහැ පොතක් කියවනවා. නමුත් හිත මේ වගේ තර්කවලත් යෙදෙනවා. ඉතින් පොත කියවට ඇති වැඩකුත් නැහැ. අර මිනිහා හම්බෙන්න ගියෙත් නැහැ. ඊට වඩා වහලා දාලා ගිහිල්ලා කතා කරලා එන එක හරි වටිනවා. ආන් ඒ වාගේ බාධා ජීවිතයට එළඹෙන අවස්ථාවලුත් තියෙනවා. ඒ මොකවත් බාධාවක් නැතුව කාමාවචර සමාධියකින් මේ වැඩේ කරගෙන ගියොත් ආන් ඒ වැඩේ හරියටම ලස්සනට නිමා කරලා තියෙනවා. හැබැයි හැමෝටම මේ කාමාවචර සමාධිය එන්නේත් නැහැ. ඒකයි මම කිව්වේ සමහර කෙනෙකුට මොනතරම් කියවපන් කොච්චර කිව්වත් මතක නැහැ. සමහර අය කියනවා බණ නම් අහනවා තමයි පැය දෙකේ තුනේ ඉඳගෙන. ඒ වුණාට මතක හිටින්නේ නැති එක තමයි තියෙන ප්‍රශ්නේ කියලා කියන අය ඕන තරම් ඉන්නවා. ධර්ම කාරණාව පිළිබඳව ලොකු ප්‍රීතියක් සහ වුමනාවක් නැහැ. වාඩි වෙලා හිටියට හිත තියෙන්නේ වෙන කොහෙවත්. ඒ හින්දා ඒ කාරණාව සම්පූර්ණ වෙලත් නැහැ.
අන්න ඒ නිසා හරියටම සම්පූර්ණ කරගන්න නම් මේ කාමාවචර සමාධියකුත් අපිට අවශ්‍යයි. එතකොට ඒයින් මිදිච්ච සමාධිය කොයිතරම් ශ්‍රේෂ්ඨ වෙයිද? මේ නිසා සඳහන් කරනවා මේකත් ඊළඟට අපි මේ කතා කරන්නේ මේ කාමාවචර සමාධියට එහා ගියපු සමාධියක් ගැන. අපි කියවනේ කාමාවචර සමාධිය එහෙමනම් රූපාවචර සමාධිය කොහොම වෙයිද? නමුත් මේ කතා කරන්න හදන්නේ කාමාවචර සමාධිය ගැන නෙමෙයි රූපාවචර සමාධියක් ගැන. ඒ නිසා සඳහන් කරනවා මේ සමාධියට සමවැදිලා මේ කියන ධානා මට්ටම් දෙකෙන් එකකට සමවැදිලා එයින් නැගිට ගමන්ම විදර්ශනා කරන්න තියෙන ශක්තිය වැඩි කියලා. ධර්මයේ විමසන්න තියෙන ශක්තිය වැඩි. මොකෙකට සමවැදිලාද? ධානා මට්ටම් ප්‍රථමයේ හෝ දෙවනේ. මේ ධානා මට්ටම් දෙකෙන් එකකට සමවැදිලා එතන ඉඳලා විදර්ශනා කරන්න තියෙන ශක්තිය ඊටාම වැඩි. මේ සමාධියට සමවැදිලා සමාධියෙන් අවදි වෙච්ච කෙනෙකුට විදර්ශනාව දිනු කරගන්න තියෙන හැකියාව ඊටාම ඉහළයි කියන කාරණාව මෙතන පැහැදිලි කරනවා. එහෙම ධානයෙන් නැගිටලා ධානයේහි තියෙන ප්‍රීතියම ඒ ප්‍රීතියට කොයිතරම් සමවදින්න ඕනේද? නැත්නම් ධානයෙන් නැගිටලා ධානයේහි තියෙන ප්‍රීතියම නැති වෙනවා. ඒ කියලා කියන්නේ ධානයේට සමවැදිලා ධානයේ තියෙන ප්‍රීතියම නැති වෙනවා. මොකද මේ ධානයේ තියෙන ප්‍රීතියම නැති වෙනවා. අනිත්‍ය ස්වභාවයෙන් දකින්න කියලා කියන්නේ. ධානයේට සමවැදිලා ඉන්නකොට පුදුම ප්‍රීතියක් තියෙනවා. නමුත් ඒ ධානයේ ඇතුලේ ඉඳලම කල්පනා කරන්න ඕනේ මේ ප්‍රීතිය නැති වෙනව නේද? මේක ෂය වෙනව නේද? මේක හිතින් බලන්න පුළුවන් වෙනවා. ධානයේට සමවැදිලා ඉන්නේ ඒ ධාන ප්‍රීතිය දකිනවා විඳිනවා දැන්. ඒ විඳින අතරෙම මෙනෙහි කරනවා අනේ මේ ප්‍රීතිය නැති වෙනව නේද? මේ ප්‍රීතිය ෂය වෙනව නේද කියලා. ඒ ධානය ඇතුලේ ඉඳගෙනම ඒක බලන්න පුළුවන් වෙනවා. අන්න ඒ වගේ සඳහන් කරනවා බංගානුපස්සනා ආදී වශයෙන් හඳුන්වන මේ විදර්ශනා දැකීම් වලට යෙදෙන්න පුළුවන් වෙනවා. ඒ ධානයේ ඇතුලේ ඉඳලම අනිත්‍යතාවය දකිනවා වගේ මේ ධානයේ තුලට සමවැදිලා මේ විදර්ශනා දැකීම් වලට ඒ දැකීම් දකින්න ඒ දැකීම් සිහිපත් කරන්න පුළුවන් වෙනවා. මොකද හොඳ විදර්ශනා ඥානයක් තියෙන කෙනෙකුට මේ අනිත්‍යතාවය දකින්න පුළුවන් වෙන්නේ. නැත්තම් අනිත්‍යයි කියලා කිව්වට අපි ඕක දැක්කේ නෑනේ වචන වලින් කිව්වා විතරනේ. නිසා හොඳ විදර්ශනා ප්‍රඥාවක් තියෙන කෙනෙකුට විතරයි හරියටම අනිත්‍යතාවය දකින්න පුළුවන් වෙන්නේ. ඒ නිසා සඳහන් කරනවා මේ විදර්ශනා දැකීම් වලට යොමු වෙන්න පුළුවන් වෙන්නේ මෙන්න මේ වාගේ පුද්ගලයෙකුට විතරයි කියලා. අන්න ඒ විදර්ශනාව සහිත ෂණයෙහි ඒ ධාන සංප්‍රයුක්ත ප්‍රීතිය අරමුණු කරලා සිත සතුටු කරනවා. ධාන සංප්‍රයුක්ත ප්‍රීතිය අරමුණු කරලා ධානයට සමවැජිත ප්‍රීතිය අරමුණු කරලා ඒ සිත ඒ පුද්ගලයා විසින් සතුටටපත් කරනවා. අන්න ඒකට කියනවා විදර්ශනා වශයෙන් සතුටු වීම කියලා. ධානයේ තුලින් සතුටු වෙනවා. ඒකට කියනවා විදර්ශනා වශයෙන් විදර්ශනාව තුලින් හරියටම දැකලා සතුටු වෙනවා කියන එකට කියනවා විදර්ශනා වශයෙන් සතුටු වෙනවා කියලා. ඊළඟට පිළිතුරේ මේ කලින් මේ ධානයේ තුල ඉන්න වෙලාවේ මේ ප්‍රීති පටිසංවේදී සුඛ පටිසංවේදී කියපු තැන්වලදී ධානයේ තුලදී සමත වශයෙන් තමයි සතුටු වෙන්නේ. ධානයේ තුලදී මේ සතුටු වෙන්නේ සමත වශයෙන් කියලා සඳහන් කරනවා. ධානයෙන් නැගිටලා මේ ප්‍රීතිය කියන ධර්මතාවයේ දිහා බලලා ඒ සතුටත් දැනගනිමින් මේ ප්‍රීතියෙහි ලක්ෂණය හා කෘත්‍ය වෙන වෙනම අවබෝධ වෙලා ධානයේහි ලක්ෂණය හා කෘත්‍ය වෙන වෙනම අවබෝධ වෙලා නැත්නම් සතුට දැනගනිමින්ම ප්‍රීතියෙහි ලක්ෂණය හා කෘත්‍ය ධානයේහි ලක්ෂණය නෙමෙයි ප්‍රීතියෙහි ලක්ෂණය හා කෘත්‍ය. දැන් එහෙනම් අපේට මතකයි අපි ප්‍රීතියෙහි ලක්ෂණය හා කෘත්‍ය කතා කළා. ප්‍රීතියේ ලක්ෂණ දෙකක් පිළිබඳව කතා කළා. සාමාන්‍ය ලක්ෂණයයි මේ පොදු ලක්ෂණය සහ අනිත්‍ය ලක්ෂණය. එහෙම ලක්ෂණ දෙකක් ගැන අපි සඳහන් කළා. මේ සඳහන් කරන්නේ ප්‍රීතියෙහි ලක්ෂණය කියලා මේ සඳහන් කරන්නේ ඒක.
වෙන වෙනම අවබෝධ වෙලා ඒ ධර්මතාවයන් මේ ලක්ෂණ වලින් යුක්තයි මේ කාර්යයන් ඒ ප්‍රීතිය තුලින් කෙරෙනවා කියලා කල්පනා කරලා මේ ලක්ෂණ වලින් යුක්තයි මේ කාර්යයන්ගෙන් යුක්තයි ආදී වශයෙන් වෙන වෙනම ඒ කාරණාව අවබෝධ කරනවා මේ අවබෝධ කරන ස්වභාවය තුල නিত্য නැහැ අපි අනිත්‍ය ස්වභාවයක් සාමාන්‍ය ලක්ෂණයක් පොදු ලක්ෂණයක් කතා කළානේ එහෙම අවබෝධ වෙලත් මේක නিত্য නෑ මේක නැති වෙනවා මේක කැඩෙනවා මේක බිඳෙනවා මේක වයසට යනවා කියන කාරණාව වැටහෙද්දී සඳහන් කරනවා විපස්සනා වශයෙන් අරමුණු වෙන බව සඳහන් කරනවා ප්‍රීතියෙහි කෘත්‍යයයි ප්‍රීතියෙහි ලක්ෂණයයි අවබෝධ කරමින් ප්‍රීතිය දකිමින් ඒ පුජ්‍යලයා කටයුතු කරන වෙලාවේ ඊළඟට විදර්ශනාව තුළින්ම එයාට වැටහෙන්න පටන් ගන්නවා ඒත් එක්කම මේ ප්‍රීතිය නিত্য නෑ පොදු ලක්ෂණේ වැටහෙන්න පටන් ගන්නවා එහෙමනම් මේක නিত্য නෑ මේක නැති වෙනවා මේක කැඩෙනවා මේ දේ විනාශ වෙලා යනවා ඒ වගේම මේක බිඳෙනවා වයසට යනවා කියලා කියන්නේ ටික මේක ෂය වෙලා යනවා කියන කාරණාව වැටහෙන්න පටන් ගන්නවා එහෙම වැටහෙද්දී විපස්සනා වශයෙන් අරමුණු වෙන බව සඳහන් කරනවා මේ වැටහීම අරමුණු වීම වෙන්නේ මොකක් වශයෙන්ද විදර්ශනා වශයෙන් සමාදහං චිත්තං ප්‍රථම ධානය වශයෙන් අරමුණෙහි සිත සමව බැඳිලා තියෙනවා සමාදහං චිත්තං ප්‍රථම ධානයේ වශයෙන් අරමුණෙහි සිත බැඳිලා තියෙනවා එක්ස්ප්‍රෙස් කරලා තියෙනවා කියන එකයි එතන සඳහන් කරන්නේ මෙතන පින්නතිනේ ඒතර සමාදහං මොකද්ද මේ සමාදහං කියලා කියන්නේ සම ලෙස බැඳ තැබීම සමාදහං චිත්තං සිත සම ලෙස බැඳ තැබීම කියන ඒ කාරණාවෙන් සමාධියටපත් වෙනවා කොයි වගේද මෙන්න මේ ප්‍රභේද දෙක සඳහන් කරනවා ප්‍රභේද දෙක කියලා තියෙනවා ධානයෙන් නැගිටලා ධාන සංප්‍රයුක්ත සිත නැති වෙනවා බිඳෙනවා ධානයෙන් නැගිටලා ධාන සංප්‍රයුක්ත කියන්නේ ධානයේ සහිත සිත කොයි වගේද නැති වෙනවා බිඳෙනවා වයසට යනවා කියන මේ කාරණාවේදී මේ කාරණාව මනාව අවබෝධ වෙන වෙලාවේදී විදර්ශනාවක් ලැබෙනවා මේ කාරණාව අවබෝධ වෙනකොට විදර්ශනාවක් ලැබෙනවා ඒ කියන්නේ මේ අනිත්‍ය ස්වභාවය අවබෝධ වෙනකොට විදර්ශනාවක් ලැබෙනවා ඒ විදර්ශනාව තුළින් තමයි අවබෝධ වෙන්නේ ඒ විපස්සනාව තියෙන වෙලාවේ හිතේ ඒකාග්‍රතාවයක් තියෙනවා විදර්ශනාවෙන් යුක්ත වෙලාවේ හිතේ ඒකාග්‍රතාවයක් තියෙනවා හැබැයි ඒ ඒකාග්‍රතාවය වැඩි වෙලා තියෙන්නේ නැහැ කියලා සඳහන් කරනවා ඊටාම ශනිකයි ශනිකයි කියන වචනේම සඳහන් කරනවා මේ විදිහට කණික චිත්ත ඒකග්ගතා කියලා එක සඳහන් කරනවා ඒ විදර්ශනාව තියෙන්නේ ඊටාම ටික වෙලාවයි කණික චිත්ත ඒකග්ගතා ශනිකයි කියලා සඳහන් කරන්නේ ඒකයි ඊටාම සුළු මොහොතක් ලැබෙන එකඟතාවයක් ඒ නිසා ඒ මොහොතින් මොහොත ලැබෙන සිතෙහි එකඟතාවයේ වශයෙන් අරමුණෙහි සිත කුසල පක්ෂයේ පිහිටවනවා සිත කුසල පක්ෂයේ පිහිටවනවා සම කියලා කියන්නේ කුසල පක්ෂයේ එතන සම කියන වචනේ කියන්නේ කුසල පක්ෂයේ එහෙම නැත්නම් හොඳ ආකාරයේ සම කියලා කියන්නේ කුසල පක්ෂයේ නැත්නම් හොඳ ආකාරයේ විෂම කියලා කියන්නේ අකුසල පක්ෂයේ වැරදි ආකාරයේ ඒ නිසා මෙතන සඳහන් කරනවා මේ සිත සමව තියලා ඒ කියන්නේ හිත කුසල පක්ෂයේ තියලා සමාදහං චිත්තං අස්සසිස්සාමීති යන ආකාරයෙන් හික්මෙනවා. එතකොට සමාදහං චිත්තං කියලා කියන්නේ හිත කුසල පක්ෂයේ තියලා කුසල් සහිතව අස්සසිස්සාමීති ආස්වාස කරමින් හික්මෙනවා. හිත කොහෙද තියලා තියෙන්නේ දැන් කුසල පක්ෂයේ හිත තියලා ආස්වාස කරමින් හික්මෙනවා කියන එකයි කියන්නේ. මේ සමව තබනවා කියන එක පින්නතුනි සඳහන් කරනවා තීන මිද්දේට යන්නෙත් නැහැ. එතකොට හිත කුසල පක්ෂයේ තිබ්බ කියලානේ කිව්වේ. තීන මිද්දේට ගියා නම් අකුසල පක්ෂයේ. එතකොට තියෙන්නේ විෂම පක්ෂයේ. නීවරණනේ. එහෙමනම් හිත සමව තැබුවා කියලා කියහම
තීන මිද්දේට යන්නෙත් නැහැ. උද්දච්චයට යන්නෙත් නැහැ. පහළට නැමෙන්නෙත් නැහැ. උඩට එසවෙන්නෙත් නැහැ කියන එක එතන සඳහන් කරනවා මේ සමව බලනවා කියලා මේකට කියනවා. සමව තියලා තියෙනවා. ඊළඟට සඳහන් කරනවා ඒ නිසාම සමාදිස්සවා උක්කංශ ගමනේන ආනින්ජ පත්‍ය සම්මදේව තිතං හෝති. සමාදිස්සවා උක්කංශ ගමනේන ආනින්ජ පත්‍ය සමාදේව තිතං හෝති. ආනින්ජපත්ති. මෙතන ආනින්ජපත්ති කියලා කියන්නේ නොපැකිලෙන තත්වයටපත් වෙනවා කියන එක. ආනින්ජයි කියලා කියනවා නොපැකිලෙන තත්වයටපත් වෙනවා. එතකොට ආනින්ජ සමාධි කියලා කියන්නේ අරහත් ඵල සමාධියට කියලා සඳහන් කරනවා. ආනින්ජ සමාධිය කියලා කියන්නේ රහත් බවට. පැකිලෙන්නේ නැහැ. ආනින්ජාභි සංඛාර කියලා කියන්නේ අරූප ධානවල තියෙන සමාධියට කියලා සඳහන් කරනවා. ආනින්ජාභි සමාධි කියලා කියන්නේ අරූප ධානවල තියෙන සමාධියට. ඒ අරූප ධානවල තියෙන සමාධියට ආනින්ජාභි සංඛාර කියලා කියන්නේ මොකද කියලා විස්තර කරනවා. අනෙක් රූපාවචර සමාධීන් සමග බලද්දී ඊට වඩා වැඩි සමාධියක් තියෙන නිසා අරූප ධානවලට ඒ විදිහට කියනවා කියලා සඳහන් කරනවා. රූපාවචර සමාධීන්ට වඩා වැඩි සමාධියක් තියෙන නිසා ආනින්ජාභි සංඛාර කියලා කියනවා. ආනින්ජ සමාධි කියලා කියන්නේ සෝවාන් සකදාගාමි අනාගාමි කියන ඵල සමාපත්තීන්ට සමවැදුන පුද්ගලයාට වඩා නොසැලෙන ගුණය වැඩි නිසා අරහත් ඵල සමාපත්තියට ආනින්ජ සමාධි කියලා කියනවා. සෝවාන් සකදාගාමි අනාගාමි උත්තමයන්ට වඩා ඉහළ සමාධියක් නොසැලෙන සමාධියක් තියෙන නිසා ආනින්ජාභි සමාධි කියලා කියනවා රහතන් වහන්සේට තියෙන සමාධියට. ඒ නිසා මෙතන සමාදහන් කියලා කියන්නේ ඒ නොසැලෙන ආකාරයට මේ කුසල ධර්මයන් එකට බැඳලා තබලා තියෙන නිසා මේ නමින් හඳුන්වනවා කියලා සඳහන් කරනවා. විමෝචයන් චිත්තං අස්සසිස්සාමීති සික්කති. විමෝචයන් චිත්තං අස්සසිස්සාමීති සික්කති කියලා කියන්නේ සිත විශේෂයෙන් මුදවමින් ආස්වාස කරන්නෙමි ප්‍රාස්වාස කරන්නෙමි කියලා හිතනවා. සිත විශේෂයෙන් මුදවමි කියලා ආස්වාස කරනවා ප්‍රාස්වාස කරනවා. මොන වගේද මේ මුදවන්නේ කියලා සඳහන් කරනවා. ප්‍රථම ධානයේට සමවදින්න උවමනා නිසා නීවරණ වලින් මුදවනවා. සිත විශේෂයෙන් මුදවනවා කියලා කීවේ එතකොට මොන වගේ මුදවමින්ද මේ ආස්වාස ප්‍රාස්වාස කරන්නේ? නීවරණ වලින් මුදවමින්. ප්‍රථම ධානයේට සමවදින්න ඕනේ හින්දා හිත නීවරණ වලින් මුදවමින් ආස්වාස ප්‍රාස්වාස කරනවා. විශේෂයෙන් නීවරණ වලින් මිදිලා ප්‍රථම ධානයේට සමවදින නිසා කියනවා ප්‍රථම ධානයේදී සිත නීවරණයන්ගෙන් මුදවනවා කියලා. ප්‍රථම ධානයේට සමවදින්න නම් නීවරණ වලින් මිදෙන්න ඕනේ. ඒ නිසා නීවරණ වලින් සිත මුදවනවා කියලා මෙතන සඳහන් කරනවා. ඊළඟට පින්නතුනි සඳහන් කරනවා ඊටාම අමාරුවෙන් නීවරණ වලින් මිදලා ප්‍රථම ධානයේට සමවැදිලා ආකාර පහකින් එමෙ ධානයේ ප්‍රගුණ කරලා බැලුවහම අවබෝධ වෙනවා මේ ප්‍රථම ධානයේ තියෙන අංග පහ අතර විතක්ක ਵਿਚාර කියන අංග දෙක ප්‍රාථමිකයි කියලා. පහත් උසස්යයි කියලා හඳුන්වන්න බෑ. ප්‍රථම ධානයේ තියෙන අංග පහෙන් විතක්ක ਵਿਚාර. අපි මේ කාරණා සාකච්ඡා කෙරුවා. ප්‍රථම ධානයේ තුල තියෙන කාරණා ටික විතක්ක ਵਿਚාර ප්‍රීති සුඛ ඒකග්ගතා. ඒවා ප්‍රථම ධානයේ තියෙනවා. එතකොට මේ ප්‍රථම ධානයේ තියෙන අංග පහෙන් මේ විතක්ක ਵਿਚාර කියන අංග දෙක ඊටාම ප්‍රාථමිකයි. පහත් මට්ටමේ තියෙන්නේ උසස් මට්ටමේ නෑ කියලා වැටහෙන්න පටන් ගන්නවා. උසස් යයි හඳුන්වන්න බෑ කියලා සඳහන් කරනවා. වැටහෙනවා උසස් නෑ විතක්ක ਵਿਚාර. එම නිසා මේ විතක්ක ਵਿਚාර අතහැරලා මේ ධානයට සමවදින්න පුළුවන් නම් හොඳයි කියලා සඳහන් කරනවා. වීරය කරද්දී ඒක අතහැරලා යනවා. දෙවන ධානයට සමවදින්න පුළුවන් වෙනවා.
ඒ දෙවන ධානයේ සමාදින්න පුළුවන් වෙන්නේ මොකක් හින්දාද? විතක්ක ਵਿਚාර අතහැරිච්ච හින්දා. දෙවන ධානයට යනකොට විතක්ක ਵਿਚාර අතහරින්න පුළුවන් වෙච්ච නිසා දෙවන ධානයට සමාදින්න පුළුවන් වෙනවා. දෙවන ධානයේදී විතක්ක ਵਿਚාරයන්ගෙන් සිත මුදවනවා. ඒ සිත මුදවලා තියෙන දෙවන ධානයෙන් මුදවනවා. පින්වතුනි මෙම ධානයේට සමවදින විට විමෝචයන් චිත්තං. මොකද්ද මේ විමෝචයන් චිත්තං කියලා කියන්නේ? සඳහන් කරනවා විමෝචයන් චිත්තං. මෙතන සඳහන් කරනවා විමෝචයන් චිත්තං කියලා කියන්නේ විතක්ක ਵਿਚාරයන්ගෙන් මිදිලා ආස්වාස කරමි කියලා කියන එක දෙවන ධානයේදී තියෙනවා. විතක්ක ਵਿਚාරයන්ගෙන් මිදිලා ආස්වාස කරමි කියන හික්මීම විමෝචයන් චිත්තං අස්ස සිස්සාමීති පස්ස සිස්සාමීති කියලා සඳහන් කරනවා. ප්‍රථම ධානයේදී විමෝචයන් චිත්තං කියලා මෙනෙහි කරනවා නම් ප්‍රථම ධානයේදී විමෝචයන් චිත්තං කියලා මෙනෙහි කරනවා නම් කාමච්ඡන්දයෙන් සිත මුදවමින් ආස්වාස කරමි ප්‍රාස්වාස කරමි ව්‍යාපාදයෙන් තීන මිද්දෙන් උද්දච්චයෙන් කුක්කුච්චෙන් විතිකිච්ඡාවෙන් සිත මුදවමි කියලා ආස්වාස කරනවා නම් ඒක මෙතන අදහස් කරනවා. ඒ කියන්නේ නීවරණයන්ගෙන් මිදෙනවා කියන කාරණාව සඳහන් කරනවා. නීවරණයන්ගෙන් මිදිලා ආස්වාස කරමි ප්‍රාස්වාස කරමි කියලා හිත හික්මවනවා හැම වෙලාවෙම මේ ප්‍රථම ධානයේදී විමෝචයන් චිත්තං කියලා මෙනෙහි කරනවා නම් තමයි එහෙම සඳහන් කරන්නේ. කාමච්ඡන්දයෙන් සිත මුදවනවා. ව්‍යාපාද තීන මිද්ද උද්දච්ච කුක්කුච්ච ආදී කාරණා වලින් හිත මුදවනවා ප්‍රථම ධානයේදී. ඒ කාරණාව එහෙම සිහිපත් කරලා සඳහන් කරලා තියෙනවා මේ විදිහට සිත මුදවමින්ම මේ කාරණාව සිදු වෙනවා කියලා. ඊළඟට මේ භාවනා ක්‍රමයේදී භාග්‍යතුන් වහන්සේ මේ පැහැදිලි කරලා දෙන ආකාරයන් ඒක ආකාරයෙන් අපිට මනාව පැහැදිලි වෙන්නේ මේ ඉදිරි ගමන හරියටම සම්පූර්ණ කරගන්න නම් මෙන්න මේ නීවරණ කියන කාරණාව මනාව අපි හඳුනා ගන්න ඕනේ. නීවරණ හරියටම හඳුනාගෙන නීවරණ යටපත් කරගෙන නීවරණ ප්‍රහීණය කරන්න හැම වෙලාවෙම හිත දියුණු කරන්න ඕනේ. ඊළඟට මේ සීලබ්බත පරාමාස කියලා කාරණාවකුත් සාකච්ඡා කරනවා. ඒ සීලබ්බත පරාමාස තියෙන්නේ නීවරණ ඇතුලේ නෙමෙයි. එතකොට මොකද්ද මේ සීලබ්බත පරාමාසය කියලා කියන්නේ? දස සංයෝජන වලයි මේක පැහැදිලි කරන්නේ. වැරදි සීල වෘත බුදුරජාණන් වහන්සේ දේශනා කරපු විදිහටම හරියටම මේ සීලයක් සමාදන් වෙනකොට වැරදි වෘතයක් ඔස්සේ ඒ ගමන යන්න බෑ. එහෙනම් සීල සමාදන් වෙන්න භාග්‍යතුන් වහන්සේ ක්‍රම තුනක් පැහැදිලි කළා. ශ්‍රේෂ්ඨත්වයට යන ක්‍රම තුනක්. දැන් අපි මම හිතන්නේ ක්‍රම තුන දන්නවා අපි මේක සාකච්ඡා කළා. විරති තුනක් පැහැදිලි කළා. පළවෙනි එක සම්පත්ත විරති. දෙවෙනි එක සමාදාන විරති. තුන්වෙනි එක සේතු ඝාත විරති කියලා විරති තුනක් තියෙනවා. මොකද මේ සම්පත්ත විරති කියන්නේ? සම්පත්ත විරති කියලා කියන්නේ සාමාන්‍යයෙන් සම්පත්ත විරතිය තියෙන අය අපේ සමාජයේ ඕන තරම් ඉන්නවා. සමහර අය කතා කරනවා අපි අමුතුවෙන් සිල් සමාදන් වෙන්න ඕනේ නැහැ. අපි පන්සිල් කඩන්නේ නැත්තම් සිල් කැඩෙන දේවල් අපි අතින් කෙරෙන්නේ නැත්තම් අමුතුවෙන් සිල් ගන්න ඕනේ නැහැ. ඒ නිසා අපි ගාව නිතරම සිල් තියෙනවා. හැබැයි ඒක ඒ තරම් උසස් හැඟීමක් නම් වෙන්නේ නැහැ. මොකද පරම්පරාවෙන්ම සිල් කඩන්නේ නැති අයත් ඉන්නවා. එහෙම හිතන අය ඉන්නවා. මගේ අම්මා සිල් කඩලත් නැහැ. මගේ තාත්තා සිල් කඩලත් නැහැ. මගේ සීයා සිල් කැඩුවෙත් නැහැ. මගේ ආච්චි සිල් කැඩුවෙත් නැහැ. ඒ නිසා අපි අතින් සිල් කැඩෙන්නේ නැහැ කියලා ඉන්නවා. නමුත් භාග්‍යතුන් වහන්සේ ඒක අගය කරලා නැහැ. එහෙනම් සමාදාන විරතිය ඊට වඩා හොඳයි. සමාදන් වෙන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ ළඟ පොරොන්දු වෙන්න ඕනේ. ස්වාමීනි මම ප්‍රාණඝාතයෙන් වැළකීමේ ශික්ෂාපදය සමාදන් වෙමි. එහෙමනම් දිවි හිමියෙන්ම මම මේ ප්‍රාණඝාතය සිද්ධ කරන්නේ නැහැ. එතකොට තව කෙනෙකුට ඕනනම් සමාදන් වෙන්න පුළුවන්. එක දවසකට සමාදන් වෙන්න බැරිද? එක දවසකට සමාදන් වුණේ හැකියි.
ඉතින් ඊට වඩා වටිනවා දිවි හිමියෙන් සමාදන් වෙන එක. අපි මෙහෙම කියමුකෝ ගොවියෙක් ඉන්නවා. දැන් ගොවියා නිසා එයාට කෘමිනාශක පාවිච්චි කරන්න වෙනවා. වර්තමානයේ හිටියට එයාට කෘමිනාශක පාවිච්චි කරන්න වෙනවා. එතකොට එයා කොහොමද මේක සමාදන් වෙන්නේ? එතකොට මේගොල්ලන්ට ලොකු බයක් ඇති වෙන්න පුළුවන් නේ. එහෙනම් මට සිල් ගන්නම බැරිද කියලා. දැන් අපි හිතමුකෝ පින්නතේ මේ එක සිල්පදයක් එක දවසක් හරියට පොරොන්දු වෙලා රැක්කත් ඒක පුදුම ආනිසංස සහිතයි. එතකොට මේ සිල්පද පහෙන් එකක් රැක්කත් ඒකත් පුදුමාකාර ආනිසංස සහිතයි. හැබැයි සමාදන් වෙලා අර විදිහට පොරොන්දු වෙලා. දැන් අපි කියමු මේ ගොවියා මෙයා එළවලු ගොවියෙක්. මෙයා හැමදාම සතියේ සෙනසුරාදාට මෙයාට තෙල් ගහන්න සිද්ධ වෙනවා. අපි කියමු බ්‍රහස්පතින්දා සිකුරාදා දෙකේ මෙයා එළවලු ටික කඩලා ඊළඟ බ්‍රහස්පතින්දා සිකුරාදාට කලින් මෙයා හැමදාම තෙල් ගහන කෙනෙක්. ඒතකොට මෙයාට සමාදන් වෙන්න පුළුවන් හැමදාම තෙල් ගහන්නේ සෙනසුරාදාට. එහෙනම් මේ සෙනසුරාදා නැත්තම් මේ ඉරිදා සමාදන් වෙනවා අද ඉඳලා ලබන සිකුරාදා වෙනකන් ප්‍රාණඝාතය කියන සිල්පදයේ මැරුවත් කඩන්නේ නැහැ මම. දිවි හිමියෙන් ප්‍රාණඝාතය රකින්නවා. එතකොට දවස් 5ක් මෙයා පුදුමාකාර වීරියක් වඩන්නේ දිවි හිමියෙන් කියලානේ පොරොන්දු වෙලා තියෙන්නේ. දිවි හිමියෙන් කඩන්නේ මේ දවස් 5 රැකෙන සීලයම අප්‍රමාණ ආනිසංස සහිතයි. ඒකත් ඊටාම වටිනවා. එහෙම නැත්නම් දිවි හිමියෙන් මුළු ජීවිතේම සිල් කඩන්නේ නැහැ. එහෙම පොරොන්දු වෙන්න පුළුවන් නම් ඒක ඊටාම ශ්‍රේෂ්ඨයි. ඒක ඊටාම උත්තරීතරයි. ඉතින් බුදුරජාණන් වහන්සේ ගොවිතැන් කරන්න එපා කියලා කොතනවත් අහනම් කරලා නැහැ. හැබැයි කෘමිනාශක යොදන්න කියලා කිසිම තැනක දේශනා කරලා නැහැ. අපි අර ගොවියා සම්බන්ධයෙන් කරපු පැහැදිලි කිරීම ඒක ප්‍රඥාවෙන් තේරුම් ගන්න මිසක් ඒක වැරදියට තේරුම් ගන්නත් එපා. සිල් පදයක තියෙන වටිනාකම ආරක්ෂා කිරීමේ වැදගත්කම පැහැදිලි වෙන්නයි ඒ කාරණාව සඳහන් කළේ. එහෙමනම් සමාදාන විරතිය. ඒකයි සඳහන් කළේ දිවි හිමියෙන් කියලා හැම වෙලාවෙම සිල් සමාදන් වෙන්න කියලා. සේතුඝාත විරති කියලා කියහම සේතුඝාත විරති කියලා කියන්නේ යම් පාපයක් වෙන්න තියෙනවා නම් මා තුළ යම් කාරණාවක් යම් හේතුවක් තියෙනවා නම් ඒ හේතුවම ඝාතනය කරලායි තියෙන්නේ. හේතුවක් නැහැ. මේ බොරු කියනවා කියන එක මගෙන් වෙන්න කිසිම හේතුවක් නැහැ. බොරුවක් කියවෙන්න තියෙන හේතුවම මා විසින් ඝාතනය කරලා උගුල්ලා ඉවර කරලා විනාශ කරලාමයි තියෙන්නේ. ඒ නිසා මගේ කටින් බොරුවක් පිට වෙන්න හේතුවක් ඇත්තෙම නැහැ. මගේ අතින් ප්‍රාණඝාතයක් වෙන්න හේතුවක් ඇත්තෙම නැහැ. ඒ කියන්නේ මං ගාව ඒ පිළිබඳව තණ්හාවක් ඇත්තෙම නැහැ. බොරු කියන තණ්හාවක් ඇත්තෙම නැහැ. ප්‍රාණඝාත කරන තණ්හාවක් ඇත්තෙම නැහැ. ආන් ඒක අති ශ්‍රේෂ්ඨයි. මේ සේතු ඝාත හේතුව ඝාතනය කරපු විරතිය ඊටාම ශ්‍රේෂ්ඨයි. එතකොට සීලබ්බත පරාමාස පිළිබඳව සඳහන් කරාම වැරදි සීල වෘත අපි අනුගමනය කරනවා බොහෝ වෙලාවට. ආන් ඒ වැරදි සීල වෘත සියල්ලෙන්ම මිදෙන්න ඕනේ. හරියටම භාග්‍යවතුන් වහන්සේ දේශනා කරපු සීලමය ප්‍රතිපදාව මොකක්ද කියලා මනාව අවබෝධ කරලා තේරුම් අරගෙනම මේ ගමන ඉස්සරහට යන්න තියෙනවා නම් තමයි ඊටාව වටින්නේ. ආන් එහෙම සීලයක් සමාදන් වෙච්ච පුද්ගලයෙකුට තියෙනවා සීල විසුද්ධිය කියන එක. මේ සීල විසුද්ධියත් එක්ක මේ ගමන යන කෙනාට ඒ ගමන හරි ඉක්මන් සැකවලින් තොරව විතිකිච්ඡාවෙන් තොරව යා වේගෙන් ඉස්සරහට යනවා සීල විසුද්ධියෙන් යුක්ත පුද්ගලයා. ආන් ඒ නිසා මනාව සීලබ්බත පරාමාසයෙන් වැළකෙන්න ඕනේ. මේ නීවරණ ධර්මයන් ප්‍රහාණය කරන්න හැම වෙලාවෙම ප්‍රහීණය කරන්න හැම වෙලාවෙම වීරිය වඩන්න ඕනේ. එහෙම පුජ්‍යලියෙකුට මේ මග ඉස්සරහට වේගෙන් යන්න පුළුවන්කම තියෙනවා. එhmenan ධර්ම දේශනාවට තියෙන කාලය නිමා වෙමින් පවතින නිසා අපි ගිය දේශනාව නිමා වෙනකොට අද පුංචි කාරණාවක් සාකච්ඡා කරමු කියලා මතක් කළා දේවදත්ත ස්වාමීන් වහන්සේ ගැන. අපි ඒ කාරණාවට චුට්ටක් ඉඩ යොදාගෙන ඒ කාරණාව සාකච්ඡා කරමු. දේවදත්ත ස්වාමීන් වහන්සේ පංච අභිඥා අෂ්ට සමාපatti තිබ්බ කෙනෙක්. නමුත් උන්වහන්සේ නිරේගාමී වුණා. නිරේගාමී වෙනකොට පංච අභිඥා අෂ්ට සමාපatti නැහැ. මේ නිරේගාමී වෙනකොට නෙමෙයි.
උන්වහන්සේ සංඝ ભેදේ කළා. සංඝ ભેදේ කරන්න හිතනකොටම මේ අවිඥා ඔක්කොම පිරිහෙනවා. හිතනකොටම පිරිහෙනවා. ඊටතර මේ ආනන්තරීය පාප කර්ම කියලා කර්ම පහක් තියෙනවනේ. ඒ කර්ම පහෙත් තියෙනවා බලවත්ම ආනන්තරීය පාප කර්මය. මේ පහෙත් බලවත් එකක් තියෙනවා. ඒ බලවත් එක තමයි සංඝ ભેදය. බලවත්ම ආනන්තරීය කර්මය සංඝ ભેදය. සංඝයා ભેද කළොත් පිළිතුර ඒක කොයිතරම් බලවත්ද කියලා තියෙනවා. මෙතන මේ ආනන්තරීය කියලා කියන්නේ න අන්තරීය කියන එකයි. න අන්තරීයයි කියලා කියන්නේ අතරක් නැහැ. අතරක් නැහැ කියලා කියන්නේ මේ කයෙන් හුස්ම ටික පිට වෙනවත් එක්කම ඇහි පිල්ලම් ගහන කාලයක් නැහැ නිරේ. ඒකයි න අන්තරීය කියලා කියන්නේ. මේ පහ ආනන්තරීය කිව්වේ ඒකයි. කොයි තරම් භයානකද මේ පව් පහ. ඇහි පිල්ලම් ගහන කාලයක්වත් නැහැ නිරේට යන්න. මේ පහෙත් බලවත්ම එක බවට පත් වෙනවා සංඝ ભેදය. මොකද මේ අවීචියට ගියොත් අන්තර්කල්පයයි අවශ්‍ය. එතකොට කල්පය ගැන කල්පනා කරාම අසංඛ්‍ය කල්ප 4ක් තියෙනවනේ. මහා කල්පයේ ඇතුලේ අසංඛ්‍ය කල්ප 4ක් තියෙනවා. එක අසංඛ්‍ය කල්පයක් ඇතුලේ අන්තර්කල්ප 64ක් තියෙනවා. මහා කල්පයේ ඇතුලේ අසංඛ්‍ය කල්ප 4යි. එක අසංඛ්‍ය කල්පයක් ඇතුලේ අන්තර්කල්ප 64යි. ඒ අන්තර්කල්ප 64න් කල්පය පවතිනවා. එක අසංඛ්‍ය කල්පයක කල්පය පවතිනවා. අනිකේ විනාශ වෙමින් පවතිනවා. අනිකේ විනාශ වෙලා පවතිනවා. අනිකේ හැදෙනවා. එතකොට මේ කල්පයේ පවතින මුල්ම අසංඛ්‍ය කල්පයේ මුල්ම අන්තර් කල්පයේ ඇතුලේ කෙනෙක් සංඝ ભેදය කරගත්තොත් වැටහුණ අධි කාරණාව. කල්පය මිනිස්සු ජීවත් වෙන අසංඛ්‍ය කල්පයේ අන්තර් කල්ප 64ක් තියෙනවනේ අසංඛ්‍ය කල්පය ඇතුලේ. ඒකේ පළවෙනිම අන්තර් කල්පයේදී යම් කෙනෙක් අතින් සංඝ ભેදයක් වුණොත් අවීචියටනේ යන්නේ. එතකොට මේ අවීචියේ අවශ්‍ය තියෙන්නේ අන්තර්කල්පයයි. එතකොට පළවෙනි අන්තර්කල්පයේ ගෙවුනහම එයා අවීචියෙන් මිදෙන්න ඕනේ. අන්තර්කල්පයනේ අවශ්‍ය අවීචිය. සඳහන් කරනවා අවීචියට ගියපු අය එහෙම නිදහස් වෙනවා. ආය අවීචියට යනවා. එක්ක තිරිසන් ආත්මික හරි, പ്രേත ආත්මික හරි ඉඳලා අපෝ අවීචියට යනවා. හැබැයි සංඝ ભેදයේ වාගේ කර්මයක් කරපු කෙනා පළවෙනි අන්තර්කල්පයේ අවීචියට ගියොත් අන්තර්කල්ප 64ම අවීචියේ ඉන්නවා. අන්න ඒ තරම් ගැඹුරුයි කියලා සඳහන් කරනවා. මිදෙන්න බෑ. එතකොට දේවදත්ත ස්වාමීන් වහන්සේ මේකත් කළා. සංඝයා ભેද කරන්න හිතනකොටම අර ධානා අභිඥා ඔක්කොම බිඳුනේ ඇයි? මොකද මෙයා තීරණය කරනවා මං යනවා බුදුරජාණන් වහන්සේ ගාවට. ගිහිල්ලා මං බුදුරජාණන් වහන්සේගෙන් වර පහක් ඉල්ලනවා. භික්ෂුව යාව ජීවම නැත්තම් මුළු ජීවිත කාලෙම පාංශුකුලික විය යුතුයි. මුළු ජීවිත කාලෙම පිණ්ඩපාතික විය යුතුයි. මස් මාංශ වලින් තොර විය යුතුයි. ඒ වගේම රුක්ක මූල සේනාසනම පරිහරණය කළ යුතුයි. මේ වාගේ වර පහක් මම බුදුරජාණන් වහන්සේගෙන් ඉල්ලනවා. එතකොට දේවදත්ත ස්වාමීන් වහන්සේ දන්නවා බුදුරජාණන් වහන්සේ මේ වර පහට අවසර දෙන්නේ නැහැ කියලා. මෙයා වර පහ ඉල්ලන්න යන්නේ අවසර දෙන්නේ නැති බව දැනගෙනමයි. එතකොට මෙයා ඒකට තව භික්ෂුන් වහන්සේලා වගේක් හදාගත්තා. ඒ හදාගත්ත භික්ෂුන් වහන්සේලා කීපනමක් ඉන්නවා සාකච්ඡා කරලා මම ගිහිල්ලා මේක ඉල්ලනවා. එතකොට මේක අනුමත කරන්නේ නැහැ. එතකොට මං සංඝයාට ගිහිල්ලා මේක කියනවා. භාග්‍යතුන් වහන්සේ මේක අනුමත කරන්නේ නැහැ. ඒක වැරදි කියලා. එතකොට මගේ කාරණාවට පහදින පිරිසක් ඉන්නවා. ඒ පිරිස අරගෙන මම එනවා. කියලා අරගොල්ලොත් එක්ක සාකච්ඡා කරලා යන්නේ. එතකොට මේ පිරිසක් අරගෙන ගියානේ. එහෙම තීරණය කෙරුවේ භාග්‍යතුන් වහන්සේට එරෙහි වුණානේ. එරෙහි වෙලා තමයි ගිහිල්ලා සංඝයාගේ පරිහරණය ඉල්ලනවා. බුදුරජාණන් වහන්සේගෙන් ඉල්ලනවා ස්වාමීනි ඔබ වහන්සේ විවේක ගන්න මේ සංඝයා මම බලා ගන්නම් කියලා. භාග්‍යතුන් වහන්සේ ඒ වෙලාවේ දොස් කීවා. දොස් කියලා තියෙන්නේ නිකම් නේ කෙලතොල්ලා කියලා.
සරියුත් මුගලන් දෙනමටවත් සංඝයාගේ පරිපාලනය දෙන්නේ නැතිකොට ඔබ වගේ කෙලතොල්ලෙකුට කොහොමවත් දෙන්නේ නැහැ කියලා. පිරිස ඉස්සරහ පිටිනේ කීවේ. විශාල ලැජ්ජාවක් ඇති වුණා. කෙලතොල්ල කියන්නේ කාටද? කෙලතොල්ල කියන්නේ මන්ද මානසිකයට. උම්මත්තකයා මන්ද ප්‍රඥිකයා. මේ ප්‍රඥාව නැති හින්දා මන්ද මානසික නිසා තමයි කට ඇරෙන්නේ. දැන් බුදුරජාණන් වහන්සේ ගාව ඇවිල්ලා මේ වාගේ සැලසුම් සහගතව මෙච්චර පව් බව දැනගෙන කට අරින්න හිතුනේ මන්ද ප්‍රඥා හින්දා. එතකොට දැන් දේවදත්ත ස්වාමීන් වහන්සේ කියන්නේ අපි කතා කරන හැටියට මන්ද ප්‍රඥෙක්ද? අභිඥාලාභීෙක්. මේ වෙනකොට සිල් බිඳිලාද? නෑ, පරාජිකා වෙලා නෑ. කොතනවත් උන්වහන්සේ හොරකම් කරලා නෑ. කාමසේවනය කරලා නෑ. මිනිස්සු මරලා නෑ. නැතිගුණ කියලා නෑ. තාම පිරිසිදු සිල් මත ඉන්නේ. පිරිසිදු කියන්නේ උපසම්පදාවෙන් පරාජිකා නෑ. පරාජිකා නැතුව ඉන්න කෙනෙකුටයි මේ මන්ද ප්‍රඥා කියලා කියන්නේ. ඇයි සම්මා සම්බුදුරජාණන් වහන්සේ ළඟ සැලසුම් සහිතව ඇවිල්ලා කට හැරියේ හොඳ ප්‍රඥාවක් නැති නිසා. ඒ මන්ද ප්‍රඥාට කට ඇරෙනවා. ටික වෙලාවක් ඉන්නකොට කට ඇරගෙන කෙල වැක්කිරෙන්න පටන් ගන්නවා. ඒකට තමයි කෙලතොල්ල කියලා කියන්නේ. එහෙනම් මේ වෙලාවේ භාග්‍යතුන් වහන්සේ සංඝයාගේ පාලනය ඉල්ලන වෙලාවේ සඳහන් කළා ඔබ වගේ මන්ද බුද්ධිකයෙකුට කොහොමද සංඝයාගේ පාලනය දෙන්නේ? සරියුත් මුගලන් දෙනකොටවත් දෙන්නේ නැතිකොට. ඒකට කේන්ති කියලා. කේන්ති අරගෙන තමයි සංඝයා ભેද කරගෙන අරන් ගියේ. ඉතින් සංඝ ભેද කර්මය කියන අති දරුණු ආනන්තරීය පාප කර්මයක් කරගත්තා. එතකොට දැන් මේ භාග්‍යතුන් වහන්සේගේ වචනේ අතහැරපු තැනම සරණ බිඳුණා. එහෙනම් අපි මේ සතිපට්ඨාන දේශනාව පුරාමත් පින්නතුනි කතා කළා මේ සරණ යනවා කියන එක. දැන් එතකොට තේරෙනවද උපසම්පදා සීලය බිඳගත්තේ නැහැ. නමුත් සරණ බිඳුණා. එහෙනම් මේ අවීචියේ ඉන්නේ සරණත් බිඳිලා. සංඝ ભેදේ කළා විතරක් නෙමෙයි සරණත් බිඳගෙන අවීචියේ ඉන්නේ. එහෙනම් මට සිල් තියනවා කියලා හිතුවට බෑ. තෙරුවන් කියන එක අත්‍යවාරමයි. සරණ යනවා කියන එක අත්‍යවාරමයි. ඒකයි මේ දේශනාව පුරාම අපි සාකච්ඡා නොකලත් මේ සරණ යාම හැම වෙලාවෙම මතක් කරගන්න. ඒක අති අවශ්‍යම කාරණාව බවට පත් වෙනවා. එහෙනම් උන්වහන්සේගේ අභිඥා සියල්ලම සංඝ ભેදේ කරන්න හිතනවත් එක්කම ඉවර වෙලයි තියෙන්නේ. ඒ නිසා සංඝ ભેදයක් කෙරුවා තිසරණත් නැති කරගත්තා. ඒ නිසා තමයි අවීචියට ගිහිල්ලා ඉන්නේ. උන්වහන්සේ අවීචියට යනකොට අන්තර්කල්ප නැත්නම් මේ අසංඛ්‍ය කල්පයෙන් අන්තර්කල්ප 50 ගාණක්ම ඉතුරුයි තව. එහෙනම් උන්වහන්සේ අවීචියෙන් මිදෙන්නේ නැහැ. ඉතුරු අන්තර්කල්ප 50 ගාණම ඉවර වෙනකම්. නැත්තම් අවීචියට ගියපු අනික් අය අන්තර්කල්පයෙන් අන්තර්කල්පයට වෙනස් වෙනවා. දේවදත්ත ස්වාමීන් වහන්සේට එහෙම වෙනස් වෙන්න හේතුවක් නැහැ. ඒ තරම් දීර්ඝ කාලයක් නිශ්චලව දුක් විඳින්න සිද්ධ වෙලා තියෙනවා. භාග්‍යතුන් වහන්සේට කරදර කරපු නිසා, සංඝයා ભેද කරපු නිසා, තිසරණ බිඳගත්ත නිසා. ඒ නිසා ඒක ඊටාම අවසනාවන්ත තත්වයක් කියලා සඳහන් කරනවා. ඊළඟට පින්නතින් තවත් වටිනා කාරණාවක් මේකත් එක්කම අපි සඳහන් කරලා යමු. මේ දේවදත්ත ස්වාමීන් වහන්සේටම අදාළවමත් මේක සාකච්ඡා කර හැකි. මේක ඔබට හරි වටිනවා. සරියුත් මුගලන් දෙනම වහන්සේ එක අවස්ථාවක එක විහාරස්ථානයකට ගිහිල්ලා වස් සමාදන් වුණා. වස් සමාදන් වෙලා මේ කෝකාලික භික්ෂුව. ඒ භික්ෂුන් වහන්සේට කීවා අපි දෙන්න මෙහෙ ඉන්න බව කාටවත් කියන්න එපා. සරියුත් මුගලන් දෙනම වහන්සේ මෙහෙ වස්වසල බව කාටවත් කියන්න එපා. ඒ කීවට පස්සේ කෝකාලික ස්වාමීන් වහන්සේ වස්තුම් මාසෙම කාටවත් කීවේ නැහැ. මම ඉන්න තැන වස්වසල ඉන්නේ අහවල් දෙන්නයි කියලා කීවේ නැහැ. හැබැයි කියන්න එපා කිව්වේ වස් කාලේනේ. වස් කාලේ ඉවර වෙනකොටම කීවා. ආන් සරියුත් මුගලන් දෙනම වහන්සේ වැඩ ඉන්නවා. ගිහිල්ලා වැඳගන්න, දම් පූජා කරන්න, පරිස්කාර පූජා කරන්න කීවා. හැබැයි කීවේ යටිහිතේ අරමුණක් තියාගෙන උන්වහන්සේලාට පූජා කරනවා ඔක්කොම උන්වහන්සේලා මෙහි තියලෙයි. ඒ ප්‍රත්‍ය ලෝභයෙන් ඒක කීවේ. ඊට පස්සේ උන්වහන්සේලා දෙන්න බැලුවා මේ මිනිස්සු එන්න පටන් ගත්තා වැල නොකඩී. පූජා කරන්න පටන් ගත්තා. ප්‍රතික්ෂේප කරුවා ඔක්කොම. එකක්වත් ගත්තේ නැහැ.
කෝකාලික භික්ෂුවට දුන්නෙත් නැහැ. අපිට එපා මේ ස්වාමීන් වහන්සේට පූජා කරන්න කියලා කීවෙත් නැහැ. උන්වහන්සේලා ගත්තෙත් නැහැ. අමනාපයක් ඇති වුණා Tamanට දුන්නේ නැති හින්දා. උන්වහන්සේලා ගත්තේ නැති එක ගැන නම් කල්පනා කරුවා උන්වහන්සේලා දෙන බොහොම අල්පේච්ඡ හින්දා ගන්න නැතුව ඇති. නමුත් මට දෙන්න තිබ්බනේ. ඒකට අමනාපයක් ඇති වෙලා අර කාරණාව ගැන අරහිම කල්පනා කරුවා. වෙනත් නගරයකදී දැක්කා මිනිස්සු ඇවිල්ලා පූජා පවත්වනවා උන්වහන්සේලා පූජා ඔක්කොම බාරගත්තා. වෙන නගරයක. ඒ වෙලාවේ තමයි කේන්තියක් ඇති කරගත්තේ. එහෙනම් මට ඒ සම්පත් හම්බ වෙයි කියලා ඊර්ෂ්‍යාවට තමයි මං ඉන්න තැන බාරගත්තේ නැත්te එහෙනම් දැන් අර බාරගන්නේ. එහෙනම් මිනිස්සු රවට්ටනවා මේ දෙන්න. බොරු සිල් පෙන්නනවා. බුදුරජාණන් වහන්සේට ගිහිල්ලා කිව්වා ස්වාමීනි ඒ සරියුත් මුගලන් දෙන්න ගාව පාපිච්ච අදහස් තියෙනවා කියලා. මිනිස්සු රවට්ටනවා බොරු සිල් පෙන්නනවා අතන එපා කියලා ආන් මෙතන බාරගත්තා. ආන් ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ සඳහන් කළා එහෙම කියන්න එපා කියලා. එපා කියනකොට කිව්ව නෑ පාපිච්චයි කියලා. එතකොට වань එපා කියන එහෙම කියන්නේ එපා කියනකොට නෑ කියලා කිව්වේ. එතකොට අර අපි මුලින් කතා කරපු වචනයක් තිබ්බ මතකද අපේ අයිට? භාග්‍යවතුන් වහන්සේ දන්නාසේක. දැන් එහෙනම් උන්වහන්සේ නෑ කියපු ගමන් නෑ ඔබ වහන්සේ දන්නේ මම දන්නවා පාපිච්චයි කියලා වාගේ. එතනම සරණ බිඳුන භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී දැස ඉස්සරහ පිට නම් මුකුත් දෙන්නේ නෑ. නොපිනී යනකොටම අර ගෙඩි හැදිලා උන්වහන්සේත් එහෙමම සරණ බිඳගෙන අවීචියට. මම කිව්වා අපි පින්දුතුන්ටත් වටින කාරණාවක් එතන තියෙනවා කියලා. එතකොට මේ කිසිම කෙනෙකුගේ ಗುಣ කියලා භාග්‍යවතුන් වහන්සේ දේශනා කරලා තියෙනවා ಗುಣ කියලා පත්‍ය පිළිගන්වනවා නම් ඒක දැනගත්තොත් නම් බාර ගන්න එපා කියලා. ಗುಣ නැතු වෙනවා. එහෙමනම් අපි කෙනෙකුට කියන්න පුළුවන් ආන් අහවල් ස්වාමීන් වහන්සේ අහවල් දිහාට වැඩලා ඉන්නවා. අහවලා මේ හරි සිල්වත්, හරි ගුණවත්, බොහෝම භාවනා යෝගීව වැඩ ඉන්න කෙනෙක්. ඕගොල්ලොත් යන්න ගිහිල්ලා මොනවා හරි පූජා කරගන්න. පූජා කරලා පින් ලබා ගන්න කියලා ಗುಣ කියලා පූජා කෙරෙව්වොත් ඒ ස්වාමීන් වහන්සේ දන්නවනම් මේ ඒවල තියෙන්නේ මෙහෙමයි කියලා ඒ ප්‍රත්‍ය පිළිගන්න එපා කියලා දේශනා කරලා තියෙනවා. එහෙමනම් අපි ඇතුණුත් එහෙම දේවල් වෙනවා නම් අපි ඇතින් එහෙම නොවෙන්න ඕනේ. ಗುಣ කියලා පූජා කරවන්න හොඳ නැහැ. කැමති කෙනෙක් පූජා කරයි. ಗುಣ කියලා පූජා කරවන්න, ಗುಣ කියලා දන් දෙවවන්න, ಗುಣ කියලා සිව්පසේ දෙන්න හොඳනේ නැහැ. එහෙනම් ඒ කාරණාව තමයි අපිට වටිනවා කියලා සඳහන් කරපු කාරණාව. එහෙනම් ධර්මදේශනාවේ කාලය නිමා වෙලයි තියෙන්නේ. නමුත් මේ චූටි ප්‍රශ්නයක් යොමු කරලා තියෙනවා. ඒකට චූටි උත්තරයක් දීලා අපි දේශනාව ඉවර කරමු. මේ කවුරු හරි ප්‍රශ්නයක් අහලා තියෙනවා. ඔබ වහන්සේගේ දේශනාවක් ආශ්‍රයෙනි මට ධර්මයක් පැහැදිලි නොවු හේයින් මේ ආසමි දේශනාවට බාධාවක් වූයේ නම් සමාවය දිමි කියලා සඳහන් කරනවා. බුදුරජාණන් වහන්සේ කතරගම විෂ්ණු නාථහා පත්තිනි දෙවියෝ ගැන සඳහන් කර නොමැති බව දැනගතිමි. කතරගම කිරිවෙහෙර මහා ഘോഷනම් දිව්‍ය රාජ්‍යයකට බාර දුන් බවද දැනගතිමි. එසේනම් තථාගතයන් වහන්සේ වෙත යම් දෙවිවරු ගැන වෙනත් යම් දෙවිවරු ගැන සඳහන් කර තිබේද කියලා ප්‍රශ්නයක් අහලා තියෙනවා. බුදුරජාණන් වහන්සේ සඳහන් කරලා නැහැ විෂ්ණු කියලා දෙවි කෙනෙක් ගැන. ඒක මේ ත්‍රිපිටකයේ කිසියම් තැනක තියෙනවා දැක්කොත් අපි පින්නතුන් එහෙම නැත්නම් වෙන කෙනෙක් කීවොත් වහාම හොයලා අරගෙන ඇවිල්ලා මේ ධර්ම සභාවෙම මේ වාගේ අහන්න. ඔය ත්‍රිපිටකයේ 84000ක් ධර්මස්කන්ධයේ කිසිම තැනක විෂ්ණු කියලා දෙවි කෙනෙක් ගැන හම්බ වෙන්නේ නැහැ. භාග්‍යතුන් වහන්සේ එහෙම කෙනෙක් ගැන දේශනා කරලම නැහැ. එහෙනම් විෂ්ණු කියලා දෙවි කෙනෙක් සම්මා සම්බුද්ධ ශාසනයේ ඇත්තෙම නැහැ. ඊළඟට අහනවා නාත දෙවියෝ ගැන. නාත කියලා දෙවියෙකුත් බුද්ධ ශාසනයේ නැහැ. දැන් හුඟක් දෙනා හිතාගෙන ඉන්නවා නාත දෙවියෝ කියලා කියන්නේ මෛත්‍රී බෝසතාණන් වහන්සේ කියලා. මන් දන්නේ මෛත්‍රී බෝසතාණන් වහන්සේට අපහාස කරලා වපුරව ගන්නවද කියලා. මෛත්‍රී බෝසතාණන් වහන්සේට නාත කියලා කියන්නේ නැහැ. නාත දෙවියෝ කියලා උන්වහන්සේගේ නමෙන් අපි යමක් කරනවා නම් ඒක වංචාවක්. එහෙනම් භාග්‍යතුන් වහන්සේ එහෙම දෙවියෙක් ගැන දේශනා කරලත් නැහැ. ඊළඟට කතරගම දෙවියෝ කියලා කෙනෙක් ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කරලත් නැහැ. කතරගම දෙවියන්ට අපි ස්කන්ධ කුමාර කියලාත් කියනවා. ස්කන්ධ කුමාර කියලා කියන්නේ Hindu දෙවියෙක්. මේ විෂ්ණු ආදී දෙවිවරු ඉන්දියාව පුරාම ඉන්නවා. විෂ්ණු දෙවියන්ට ඉන්දියාව පුරාම පූජා පවත්වනවා.
ස්කන්ධ කුමාර දෙවියන්ටත් ඉන්දියාවෙත් බොහොම පූජා පවත්වනවා. ඉතින් එහෙමනම් ලෝකේ ඉන්න හොඳම බෞද්ධයෝ ඉන්න ඕනේ ඉන්දියාවේ. එනකොට භාග්‍යතුන් වහන්සේගේ ආඥාව තියෙන්නේ භාග්‍යතුන් වහන්සේගේ දේශනාව හරියට පිළිහිටලා තියෙන්නේ මෙහෙ කියලා. එහෙනම් අපි මේ රටේ එච්චරම විෂ්ණු පූජා පවත්වනවද මන් දන්නේ නැහැ. කෙසේ වෙතත් භාග්‍යතුන් වහන්සේ එහෙම කෙනෙක් සඳහන් කරලා නැහැ. අපි තව හරියට බොරුත් කියනවා බුදුරජාණන් වහන්සේ විෂ්ණු කියලා දෙවි කෙනෙකුට ශාසනය බාර දුන්නා කියලා. දන්නේ නැතුව කියහම ලේසි පවක් කියලා හිතෙනවද? භාග්‍යතුන් වහන්සේ දීලා නැති දෙයක් මේ කියන්නේ. උන්වහන්සේ අනුමත කරලා නැති වචනයක් මේ කියන්නේ. උන්වහන්සේ එහෙම දෙවියෙක් ගැනවත් කතා කරලා නැහැ. අපි සඳහන් කරනවා නිකන් ඇයි ඔබ වහන්සේ බාර දුන්නේ විෂ්ණු දෙවියන්ට මේ ශාසනය කියනවා වගේ කතාවක් නේ අපි ඒ කියන්නේ. එතකොට ඒක කොයිතරම් පෞසිද්ධ වෙයිද කියලා හිතන්න වෙනවා. එහෙනම් විෂ්ණු දෙවියෝ කියලා කෙනෙකුට බුදුරජාණන් වහන්සේ සම්බුද්ධ ශාසනය බාර කරලා නැහැ. උපුල්වන් කියලා දෙවි කෙනෙක් පිළිබඳව පිටකේ සඳහන් කරනවා. උත්පලවන්න. ඒ විෂ්ණු නෙමෙයි. සමහර කෙනෙක් මේ කාරණාව මගෙන් මේ පංචපුබ්බ නිමිත්ත සූත්‍රයෙන් වෙන්දේ යහන්න ඇති. තව කෙනෙක් මගෙන් කතා කරලත් ඇහුවා. when who කියලා සූත්‍රයක ත්‍රිපිටකයේ තියෙනවා. ඒ විෂ්ණු දෙවියෝ ගැනයි සඳහන් කරලා තියෙන්නේ කියලා. එහෙම සූත්‍රයක් තියෙනවා නම් ඒක විෂ්ණු දෙවියෝ ගැන සඳහන් කරපු සූත්‍රයක් නෙමෙයි. සූත්‍රය කියවලා බැලුවොත් වැටහෙයි කවුරු ගැන කියලා ඇද්ද කියලා. කතරගම දෙවියෝ කියලා කෙනෙක් ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කරලා නැහැ. ඉතින් කතරගම දෙවියෝ කියලා සඳහන් කරනවා නම් මහා ഘോഷ දිව්‍ය රාජයා ගැන තමයි සඳහන් කරන්න වෙන්නේ. මොකද අපේ බුදුරජාණන් වහන්සේ තුන්වෙනි ලංකා ගමනේ ලංකාවට තුන්වෙනි වතාවේ වැඩම කළාට පස්සේ කතරගමට වැඩියා. කිරිවෙහෙර පිහිටවල තියෙන තැන භාග්‍යතුන් වහන්සේ සමාධියට සමවැදුනා. මේ මහසෑය, තූපාරාමයේ, ශ්‍රී මහ බෝධිය පිහිටන තැන්, මිරිසවැටිය පිහිටන තැන් ඒ දිව්‍ය රාජවරුන්ට බාර කළා වගේම කිරිවෙහෙර පිහිටන තැනත් බුදුරජාණන් වහන්සේ බොහොම පින් කරපු දෙවියෙකුට කතා කරලා බාර කළා. ආන් ඒ දෙවියන්ට තමයි විශාල ഘോഷ කියලා කියන්නේ. එහෙම නැත්නම් මහා ഘോഷ කියලා කියන්නේ ඒ දෙවියන්ට. එතකොට කතරගමනේ කිරිවෙහෙර තියෙන්නේ. එහෙනම් කිරිවෙහෙර බාර දුන්නේ මහා ഘോഷ දිව්‍ය රාජයාට නම් කතරගම බාර දීලා තියෙන්නේ මහා ഘോഷ දිව්‍ය රාජයාට. එහෙනම් පින් දෙනව නම් පින් දෙන්න ඕනේ මේ සම්‍යද්දෘෂ්ටික දිව්‍ය රාජයාට මිසක් මේ මිත්‍යා දෘෂ්ටික දෙවියන්ට පින් දීලා පූජා පවත්වලා අපිට කවදාවත් සංසාරයෙන් එතර යන්න වෙන්නේ නැහැ. නමුත් මේ සත්පුරුෂයෙකුට පින් දුන්නාම අපිට ලොකු ආශිර්වාදයක් හම්බ වෙයි. කතරගම දෙවියෝ කියලා කෙනෙක් පත්තිනි දෙවියෝ වාගේ කියලා කෙනෙක් දේශනා කරලා නැහැ. නමුත් මේ පත්තිනි දෙවියන්ට පූජා පවත්වන තැන් අපේ රටේ ඕන තරම් තියෙනවා. ඒ තැන් වල ගිහිල්ලා යාතිකාත් වෙනවා. මතු බුදු වෙන පත්තිනි දෙවියනි. ඉතින් එතනම මේ කාන්තාවකට බුද්ධත්වයේ ලබන්න බැරි බවම පිටකේ පැහැදිලිවම දේශනා කරලා තියෙනකොට පත්තිනි දෙවියෝ කියන්නේ කාන්තාවක්. ඇයට කියනවා මේ මතු බුදු වෙන පත්තිනි දෙවියනි කියලා. එතනම මිත්‍යා දෘෂ්ටිකයි. එහෙනම් එහෙම කෙනෙක් ගැනත් භාග්‍යතුන් වහන්සේ දේශනා කළා නැති බව මේ වෙලාවේ බොහොම කෙටියෙන් සිහිපත් කරනවා මේ ප්‍රශ්නේ අහලා තිබ්බ නිසා.